ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. ධර්මයේ කියලා යමක් දැනගෙන අපි තවත් දන්න පුද්ගලයෙක් බිහි කරගන්නවට වඩා වටිනාම දේ තමයි ධර්මය අපේ ජීවිතයට යෙදෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපිට අවබෝධයක් තිබුණොත් සහ ප්‍රායෝගිකව අපි මේ දේ පුරුදු පුහුණු කරන්නට පටන් ගත්තොත් එනිසා අපි මුල ඉඳලම කතා කරන මේ දහම් පරයයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුනේ මේක අපේ ජීවිතයට යොදාගන්නේ කොහොමද කියන කොටසත් සමගම. ඉතින් බොහෝ කාරණාවන් උපනිශ්‍රේ වෙන්නේ විදර්ශනා භූමිය පැහැදිලි කරගන්නට. එහෙමත් නැතිනම් අපි ආයතන පිරිසිදු දකින්නට, ස්කන්ධ ධර්මයන් පිරිසිදු දකින්නට මේ ආදී අනුසාරයෙන් තමයි විදර්ශනා භූමියට අදාළ කරුණු කාරණා සමස්තයක් ලෙස අරගෙන මේ සාකච්ඡාව අරගෙන යන්නේ. එතනදී අපිට ප්‍රධාන ලෙසම වැදගත් වෙන දෙයක් තමයි ලෞකික කුසල ධර්මයන් විශේෂෙහි එහෙම නැතිනම් මේ කුසල ධර්මයන් කොහොමද අපේ ප්‍රතිපදාවට ප්‍රයෝජනවත් වන්නේ කියන කාරණාව. මොකද ඒක සමහර වෙලාවට සමහර පින්නතුන් විසින් අපිට දිගින් දිගටම සිහිපත් කිරීම කරනවා. ඒ පිළිබඳවත් යම් හෝ සිහිපත් කිරීමක් සිදු කරන්නට කියලා. මම හිතනවා ඒකට හේතුවක් කියලා අපි විදර්ශනාව පැත්තට බර වෙලා කටයුතු කරනකොට අර ලෞකික කුසලයේ පැත්ත අපිට අතහැරිලා අර අනික් ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව පමණක් අවධානය යොමු වීම කියන කාරණය. අපිට ධර්මයේ කියන දේ මූලික කරගෙන අපි යනකොට අපිට ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා දෙකක් අපිට දක්නට ලැබෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන මේ දෙආකාර සම්මාදිට්ඨියේදී ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිටපු කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන දේ පුරා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිටපු කෙනෙකුගේ ලක්ෂණය තමයි ඔහු කුසලයේ අකුසලයේ පිළිබඳව හොඳාකාරවම දන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. කුසලයේ පිළිබඳවත් නොහඳුනන මනසක් ඇති කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කිසිසේත්ම පිහිටා සිටින්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කෙනෙක් ඇති කර ගන්නවා නම් ඔහු මූලික ලෙසම ලෞකික සම්මාදිට්ඨියට ගරහා කිරීමක් සිදු කරන්නේත් නැහැ. කර්මයේ කර්මඵලයේ අදහන කම්මස්සගත සම්මාදිට්ඨිය ආදී ලෝකයේ තුල පවතින දේවල් වලට ඒ වගේම කුසල ධර්මයන්ට යහපත් දේවල් වලට කිසිම කලෙක ඔහු ගරහා කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුකස්සේතම් භික්ඛවේ අධිවචනං යදිදම් පුඤ්ඤානම් කියලා දේශනා කරනවා. මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපයට තියෙන තවත් එක නමක් කියලා. එහෙමනම් පින කියලා කියන්නේ අපේ ජීවිතවලට උපනිශ්‍රේ වන වැදගත් වන තවත් එක දෙයක්. අපේ මනුස්ස ජීවිතයක් අද අපිට ලැබිලා තියෙන්නේ අපි කුසල ධර්මයන් පූර්ණේ කිරීම නිසා අපි සිද්ධ කරගත්ත කුසලයක ප්‍රතිඵලයක්. එතකොට මේ මනුස්ස ජීවිතය ලබාගත් නිසා තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්නට අපිට ලැබෙන්නේ. නිවන් දකින්නට අවශ්‍ය වටපිටාව අපිට ගොඩනැගිලා තියෙන්නේ. අන්න ඒ වගේ සියලු කාරණාවන් සලකා බලලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ පින කියන දෙයට බය වෙන්න එපා කියලා දේශනා කළේ. එහෙම නැතිනම් මේ හැමදේම භවයේ සකස් කරන දේය කියන එක යටතේ මේ නිතරම කර්ම රැස් කරන සත්වයාට හැම වෙලාවකදීම විඥාන ත්‍ිතයෙන් සකස් කරන සත්වයාට කුසලයක් අතහැරලා දාන්න. එහෙම නැතිනම් පිනත් අතහැරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ස්වල්ප මාත්‍රුණ පිනිත් වටිනාකමක් දකින්න. එක කුසල චේතනාවකත් වටිනාකම තේරුම් ගන්න. දාන ආදී වූ සුචරිත ධර්මයන් ලෝකේ හැම කාලෙකදීම වටින දේවල් කියලා ඔබ මනස තුල තැම්පත්ව එහෙම නැතිනම් මනස තුල හොඳින් අදහසක් ඇති කරගෙන තියාගන්න. කිසිම කලෙක ලෞකික කුසලයක් කරන දෙයකට ගරහා කරන්නට එපා. ඒ තුල කෙසේ හෝ යෙදෙන්නට ඔබ උත්සාහවත් වෙන්න. ඒ නිසා සමහර වෙලාවට ලෝකෝත්තර ධර්මයන්ගේ වේශයෙන් වංචක ධර්මයන් චිත්තෝපක්ලේශ ධර්මයන් ඇති වෙනවා. ඒ කෙනාට වංචක ධර්මයන්ගෙන් තමන්ගේ චිත්තෝපක්ලේශයන්ගෙන් ඔහුව වංචා කරන බවවත් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ලෝභය ඇවිල්ලා ලෝභයේ
උපක්‍රමයක් විදිහට මෙතන ගන්න දෙයක් නැහැ. කුසලයේ පින් කරන්නට මෙතන දෙයක් ඇත්තේ නැහැ කියලා ඒ අනුසාරයෙන් ඔහු කර්ම රැස් කරගන්නවා. එහෙමත් නැතිනම් අවිද්‍යාව නිසා ඔහු දන්නෙත් නැහැ. ඒක වංචක ධර්මයක්, කෙලෙසයක් නිසා ඇතිවෙන දෙයක්. සමහර වෙලාවට මානය කියන දේ ඉදිරිපත් වෙලා ඒ ලෞකික සුචරිත ධර්මයන් අපි මේ වගේ පොඩි කුසල ධර්මයන් කරන පින්කම් කරන අය නෙමෙයිනි කියලා කෙනකෙනාව වහලා දානවා. මේ විදිහට කෙලෙස් සහ උපක්ලේශයන් කෙනකෙනාව වංචාවට ලක් කරනවා. අන්න එයින් ඔබ ප්‍රවේශම් වන්නට අවශ්‍යයි. අපි කොතෙක් ගැඹුරු ධර්ම කාරණාවන් ඔස්සේ කරුණු සාකච්ඡාවට භාජනය කළත් ඒ හැම දෙයකටම පදනම ලැබිලා තියෙන්නේ අපිට ලෞකික කුසල ධර්මයන් නිසා. ඒ නිසා ඒ පදනම අපි බිඳ දැමිය යුතු නැහැ. ඒ පදනම අපි රැකගත යුතු වෙනවා. ඒ නිසා බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා කිසිම කලෙක පින කියන දේ, කුසලය කියන දේ හෙලා දකින්නේ නැහැ. ඒක කාමාවචර කුසලයේ වන්නට පුළුවන්. හැබැයි ඒ දේ කවදාවත් හෙලා දකින්නේ නැහැ. ඒ දේ වටිනාකම ලෝකයට දේශනා කරනවා. ඒ නිසා බුද්ධ ආදී සත්පුරුෂයන් වර්ණනා කළ ඒ ලෞකික කුසලයක් වුවත් ඔබේ ජීවිතයට අප්‍රමාදීව සිද්ධ කරගන්නට කියලා ඔබට මුලින්ම සිහිපත් කරනවා. යම් කිසි තැනක ආයතනයන්ගේ බිහිවීමක් තිබුණොත් එතනදී ස්පර්ශයක් සිද්ධ වෙනවා. සලායතනයක් හට ගන්නවා. එහෙම නැතිනම් සලායතනයන්ගේ බිහිවීම කියන තැනේදී විඥානයාගේ යොමු වීම නැතිනම් එතනට ආයතන කෘත්‍යයක් කියන්නේ නැහැ. එතකොට එතන විඥානයාගේ යොමු වීම තියෙනවා. නැතිනම් තජ්ජෝ සමන්නාහාරෝ කියනවා. එතකොට ඒ තජ්ජා සමන්නාහාරෝ කියන ආකාරයට එතනට ඒහා නැමුණු ඒ කෙරෙහි පවත්නා මානසිකාරයක් තියෙනවා. මානසිකාරයේ තිබුණොත් තමයි ඇහැ රූප ධර්මයන් ප්‍රකට වෙලා චක්කු විඥානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ විදිහට අපි සලකා බලනකොට ස්පර්ශය කියන දේ මේ ඇස රූපය චක්කු විඥානය කියන මේ ධර්මතා ටිකේම ප්‍රතිඵලයක්. ඒකට සලායතන පච්චය පස්සෝ කියනකොට මේ ආයතන කෘත්‍ය සිදුවීම කියන තැනේදී අර ලක්ෂණ ටික ඔක්කොම එක එක වචනයෙන් සංග්‍රහ නොකළද නියෝජනයක් තියෙනවා. එතකොට එතන ස්පර්ශය කියන දේ අපි කතා කරනකොට දෙආකාර ස්පර්ශයක පැවැත්මක් එතන තියෙනවා. දෙආකාරයක ස්පර්ශයක පැවැත්මක් කියලා කියන්නේ නාම ධර්මයන්ගේ ස්පර්ශයක් සහ රූප ධර්මයන්ගේ ස්පර්ශයක් කියන දෙපැත්තකින් ඇතිවන ස්පර්ශයක ලක්ෂණයක් එතන දකින්නට පුළුවන්කම තියෙනවා. නාම ධර්මතා ටිකේ ස්පර්ශයට අපි හඳුන්වනවා අධිවචන සම්පස්සේ කියලා. ඒ වගේම රූපයේහි ස්පර්ශය අපි හඳුන්වනවා පටිඝ සම්පස්සයයි කියලා. එතකොට මේ පටිඝ සම්පස්සයේ අත්දැකීම සහ අධිවචන සම්පස්සයේ අත්දැකීම කියන මේ අත්දැකීම් දෙකම මේ ස්පර්ශය කියන දේ ගොඩනගන්නට එහෙම නැතිනම් මේ දේ ඇතිවන්නට වැය වෙලා තියෙනවා. ඒ නිසා අපිට රූප ධර්මයන් පිළිබඳව ප්‍රකට වීම නැතිනම් රූපකයේ ප්‍රකට වීම තියෙන්නේ අධිවචන සම්පස්සේ නිසා. ඒ වගේම අධිවචන සම්පස්සේහි ප්‍රකට වීම තියෙන්නේ රූපකයෙහි පටිඝ සම්පස්සේ නිසා. එතකොට පටිඝ සම්පස්සය ඇති තැනක තමයි අධිවචන සම්පස්සේ කියන දේ ප්‍රකට වෙන්නේ. අධිවචන සම්පස්සේ තිබුණොත් තමයි පටිඝ සම්පස්සේ කියන දේ ප්‍රකට වෙන්නේ. එතකොට මේ ධර්මයන්ගේ ඕනෝන්ට ප්‍රත්‍යවන ස්වභාවයක්, ප්‍රත්‍යවන ලක්ෂණයක් තියෙනවා. ඒ ප්‍රත්‍යවන ලක්ෂණය නිසා තමයි ස්පර්ශය කියන දේ මේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිබද්ධව, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලාම අරමුණක් අපි ළඟට අරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මහා නිදාන සූත්‍රයේදී වගේ දේශනා කරන ওই කාරණාව පිළිබඳව බොහොම විග්‍රහ සහිතව. එතකොට එතනදී නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියලා. දැන් අපි මෙතන සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කිව්වට ඒක සලායතන කියන දේද ඇතුළත් කොට නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන පරයයකින් තමයි භාග්‍යවතුන් වහන්සේ ඒක පැහැදිලි කරන්නේ. එතකොට යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් අධිවචන සම්පස්සයයි නාමකයේ පැනවීමක් සිද්ධ වන්නේ නැත්නම් නාමකයේ පැනවීමක් නැති කල්හි රූපකය පිළිබඳව වූ අධිවචන සම්පස්සයක් පෙනේද? ඒ වගේම ඒකම අනිත් පැත්තට අහනවා පටිඝ සම්පස්සය යම් විදිහකින් රූපකයෙහි පැනවීමක් නැත්නම්
නාමකය පිළිබඳව වූ පටිඝ සම්පස්සයක් පෙනීද කියලා. එතකොට මේ කාරණා දෙක දෙපැත්තට විග්‍රහයක් සිද්ධ කරන්නේ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යවන බව ගෙනහැර දැක්වීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවීම කියන කාරණාව ගෙනහැර දක්වීම සඳහා තමයි මේ කියන මේ පර්යායන් මේ විදිහට දක්වන්නේ. ඒ නිසා අපිට එතකොට ස්පර්ශය කියන තැනදී හොඳට පැහැදිලි මේ ස්පර්ශය කියන දේ නාම රූප ධර්මයක ප්‍රතිඵලයක්. නාමය වැයවීම සහ රූප ධර්මයන් වැයවීම කියන තැන. මොකද අපි දැක්ක සලායතනය කියන දේ ඇති කරගන්නකොට ඒ සලායතන ඇති වෙනවා කියන තැනට නාම රූප ධර්මයක්. ඒ කියන්නේ විඥානයාගේ පහළවීමත් ඇස සහ රූපයේ එකතු වීමත් කියන මේ ධර්මතා ටිකේම යුක්ත වීම තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී අපිට පේනවා නාමය සහ රූපයේ වැයවීමක් ස්පර්ශය කියන ප්‍රතිඵලය හටගන්නට. ඒ නිසා ඒක ඇතුළත් කොට තමයි මේ සලායතන පච්චයා පස්සෝ කියලා කියන්නේ. ඒකට ආයතනයේ උපදිනකොට නාම රූප දෙකම නියෝජනය කරලා තියෙනවා. සලායතන පච්චයා පස්සෝ. ඊට පස්සේ අද දවසේදී අපිට විශේෂයෙන් කතා කරන්නට තියෙන්නේ පස්සපච්චයා වේදනා ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙනවා. එතකොට අපි අර කතා කරන උප්පාදට්ඨිති පවත්තට්ඨිති නිමිත්තට්ඨිති ආයුහනට්ඨිති සංයෝගට්ඨිති පලිබෝධට්ඨිති සමුදයට්ඨිති හේතුට්ඨිති පච්චයට්ඨිති කියන මෙන්න මේ නව ආකාරයකට ස්පර්ශය වේදනාව ඇති කරලීමට හේතු බවට පත් වෙනවා. නැතිනම් ප්‍රත්‍ය වෙනවා. ස්පර්ශය හේතු කරගෙන තමයි වේදනාව කියන දේ හටගන්නේ. ස්පර්ශය හේතු කරගෙන වේදනාව හටගන්නකොට සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාව ජනිත වීමක් වන්නේ යම්කිසි ආයතනයකට යමක් ස්පර්ශ වීම නිමිති කරගෙන. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි ඒ වේදනාවේ හට ගැනීම කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. යම්කිසි තැනක නාම ධර්මයන්ගේ හෝ රූප ධර්මයන්ගේ ස්පර්ශ වීමක් නැත්නම් ඒ අනුව යන වේදනාවගේ පහළවීමක් ඇත්තේ නැහැ. ඒ වගේම වේදනාවගේ පහළවීමක් නැත්නම් වේදනාවේ පැනවීමක් නැත්නම් ඒ වේදනාව අනුව යන තණ්හාවගේ පැනවීමක් ඇත්තේ නැහැ. ඒ නිසා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ස්පර්ශයේ හේතු කරගෙන තමයි වේදනාව නැමැති ඵලය ගොඩනගන්නේ. එහෙමත් නැතිනම් වේදනාව කියන දේ සකස් කරලා දෙන්නේ. ඒ වේදනාව උපදින්නත්, ඒ වේදනාව පවත්වන්නත්, ඒ වේදනාව නිමිති කරගෙන තියෙන්නේ. එතකොට ඒ වේදනාව ඒක රාශී කොට පවත්වලා තියෙන්නේ. ඒ වේදනාව හේතු කරගෙන පවත්වන්නේ මේ හැම දෙයකටම මූලිකත්වය අරගෙන තියෙන්නේ ස්පර්ශය කියන දේ. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන තමයි වේදනාව කියන ප්‍රතිඵලය නැතිනම් පටිච්චසමුප්පන්නය හටගන්නේ ස්පර්ශය කියන දේ නිසා. එතකොට ඒ වේදනාව නිසා තමයි තණ්හාව කියන දේ ඇති වෙන්නේ. එතකොට අපි කියනවා වේදනාපච්චය තණ්හා කියලා. වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. එතකොට වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව උපදිනවා. තණ්හාව උපදිනව විතරක් නෙමෙයි තණ්හාව පවතින්නේ වේදනාව ඇසුරු කරගෙන. අපි ලෝකේ ඇලෙන්නේ, දෙයකට ගැටෙන්නේ, බැඳෙන්නේ, එහෙමත් නැතිනම් මුලා වෙන්නේ. මූලික ලෙසම අරමුණෙහි ඇති වේදනාව මුල් කරගෙන. යම්කිසි අරමුණක් ඇති වෙනකොට ඒ අරමුණ පිළිබඳව මනස තුල ගොඩ නැගෙන වේදනාව ඇසුරු කරගෙන ඒ වේදනාව තුල තමයි මූලිකම සංස්කරණය සඳහා භාවිත කරන දේ පවතින්නේ. එතකොට ඒ වස්තුව අපි හොඳ දෙයක්ද නරක දෙයක්ද අපේ ජීවිතයේ පැත්තෙන් ගත්තොත් යම් කිසි දෙයක් අපි හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක අපි තීරණය කරගෙන තියෙනවා. අපි කැමැති අකමැති සහ කැමැතිත් නොවන අකමැතිත් නොවන බෙහෙදයන්ගෙන් අපිට වේදනාව කියන දේ ඇසුරු වෙනවා. අපි දෙයකට ආසයි කියලා කියන්නේ ඒ තුල අපි සැප වේදනාවට මූලිකත්වය දීලා. සැප වේදනාව අනුව ගිහිල්ලා තමයි අපි ඒ දෙයට ආසයි කියලා කියන්නේ. දෙයකට අකමැතියි කියලා කියන්නේ අපි දුක් වේදනාවට අනුව ගිහිල්ලා දුක් වේදනාව ඒ දේ තුල දැකලා. ඒ වගේම අපිට ඒක උපේක්ෂා සහගතයි කියලා කියන්නේ අපි සැපය සහ දුක කියන මේ ධර්මතා දෙකෙන්ම ටිකක් අතහැරුණු බවක, මධ්‍යස්ත වුණු බවක. මේ හැම තැනකටම පොදු තැනක් තියෙනවා. ඒ තමයි අපි තණ්හාව කියන දේ අනිවාර්යෙන් වේදනාවට යෙදෙනවා කියන දේ. එතකොට ඒක සැප වුණත්, දුක් වුණත්, උපේක්ෂා වුණත්
එතන වේදනාවට තණ්හාව යෙදෙනවමයි. තණ්හාව යෙදෙනවා කියලා එතනදී අදහස් කරන්නේ ඒ වේදනාව ඇති තැනක වේදනාව කියන දේ අපිට වස්තුව පැත්තෙන් හම්බ වෙනකොට ඒකට අදාළ නොවන අර හටගෙන නිරුද්ධ වුණ මූල කාරණාවන්ට ස්පර්ශයේ පැත්තට ආයතන පැත්තට යොමු වෙනකොට අන්න ඒ කාරණාවන්ට යොමු වුණ තැනක අපිට තණ්හාව කියන දේ නිකම්ම ඇති වෙලා තියෙනවා. ඒ තණ්හාව මේ ලෝභය කියලා අපි ගන්න මහා උපක්ලේශමය නැතිනම් කෙලේශයක් විදිහට අපිට හටගන්න මූලක්ලේශයක් විදිහට අපි ඍජුවම කතා කරන මට්ටමේ කියන්නේ දෙයකට මං හරි තණ්හාවයි මට හරි ආසයි කියලා අපි කතා කරන මට්ටම නෙමෙයි. ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව. ස්කන්ධ ටිකකට යෙදෙන තණ්හාව කියන මට්ටමෙන් තමයි එතන වේදනාව කියන තැන ඉඳලා තණ්හාව නියෝජනය කරන්නේ. ඒකට කියනවා නිකාන්ති තණ්හා කියලා. නිකාන්ති ක්ෂණයෙහි යෙදෙන ඒ තණ්හාව ඊටාම සියුම් දෙයක්. ඒ තණ්හාව ඇති තැනක තණ්හාව නිස්සෘත කරගෙන තමයි ඒ දේ කෙරෙහි උපාදානය පතිත කරන්නේ. එතකොට වේදනාවකට තණ්හා කරනකොට ඒ වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා වගේම තණ්හාව කියන දේ උපාදානය ඇති කරලීමට ප්‍රත්‍ය වෙනවා. උපාදානය කියනකොට කාම උපාදානාදී උපාදානය නැතිනම් ඒ දේ අපි දැඩිව ග්‍රහණය කරගන්න එක සිද්ධ කරන්නේ ඒ තණ්හා කරන අරමුණම තමයි අපි කෙනෙක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් දිට්ටි වශයෙන් හෝ අත්වාද වශයෙන් හෝ අපි ඒ දේ ග්‍රහණය කරගන්නේ සම්පූර්ණම අපේ තණ්හාව පතිත කරගත්ත ස්කන්ධ ධර්මතා ටික. ඒ නිසා තණ්හාව උපාදානයට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා අර අපි කලින් කතා කරපු නව ආකාරයටම තණ්හාව උපාදානයට ප්‍රත්‍ය වෙනවා. එතකොට තණ්හාව නිසා තමයි උපාදානය හටගන්නේ. යම් ස්කන්ධ ටිකකට තණ්හාව යෙදෙන්නේ නැත්නම් එතන උපාදානයේහි පතිත වීමක්, උපාදානයේහි වැඩිවීමක් හෝ උපාදානයේහි පැවැත්මක් පේන්නේ නැහැ. ඒ නිසා තණ්හාව ප්‍රත්‍ය කරගෙන තමයි උපාදානය පවතින්නේ. ඒ වගේම උපාදානය ඒ ඇති කරගන්න අරමුණ තෘෂ්ණාදී වශයෙන් අපි කාම උපාදානාදී වශයෙන් ග්‍රහණය කරගන්න නිසාම තමයි ඒ දේ ඇසුරු කරන පුද්ගලයා මේ පැත්තේ නිර්මාණය වෙන්නේ. නැතිනම් ඒ දේ බාහිර ලෝකේ ඇති බවට ගන්න බව ලෝකයේ තුල නිර්මාණය වෙන්නේ. එතකොට අපිට කාරණා දෙකක පැවැත්මක් අපිට හම්බ වෙනවා. ඒ තමයි භවය සහ ජාතිය කියන ධර්මතා දෙකේ පැවැත්ම. ලෝකයේ තුල ඒ ධර්මය සාස්වත වශයෙන් ඇති වෙන දෘෂ්ටියක් අපිට ඇති වෙනවා. ඒ කියන්නේ අපි තණ්හා කරගන්න, උපාදාන වශයෙන් ඇසුරු කරගන්න දේ අපිට ඒ ලෝකයේ සාස්වත වශයෙන් බැස ගැනීමක් සමග අසුරු වෙනවා. ඒ සාස්වත වශයෙන් බැස ගැනීමක් සමග අසුරු වෙනවා කියලා කියන්නේ පවතිනවා. ලෝකෙ තුල ඒ දේ තියෙනවා කියලා. එතකොට ලෝකෙ තුල ඒ දේ පවතිනවා කියලා බාහිර ආයතනයට මානසිකාරය යොමු වෙනකොටම ඒ තියෙන දේ සමග තමා ඉන්නවා කියලා තමන්ගේ ඇති බවට ගන්නකම නිර්මාණය වෙනවා. තමන්ගේ ඇති බවට ගන්නකම නිර්මාණය වෙනකොට අපි කියනවා භවය නිසා ජාතිය හටගත්ත කියලා. එතකොට තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව ප්‍රත්‍ය කරගෙන ලෝකේ උපාදානය කියන දේ සකස් කරගෙන තියෙනවා. උපාදානය ඇති තැනක උපාදානය ප්‍රත්‍ය කරගෙන භවය කියන දේ සකස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඒ ග්‍රහණය කරගත්ත දේ කාමාදී වශයෙන් ග්‍රහණය කරගත්ත දේම ලෝකෙ තුල පවතින දේවල් හැටියට බාහිර ආයතනයේහි ඒ ධර්මයේහි පැවැත්ම දැකලා අපි ඒ දේ කෙරෙහි අපි මනස යොමු කරලා ඒ දේ අපි ග්‍රහණය කරගන්නවා ඇති බවට. එතකොට ඇති බවට ග්‍රහණය කරගන්නකොට નિરાයාසයෙන්ම ඒ බාහිර ඇති දේ සමග ඒ දේ විඳින කෙනා මේ පැත්තේ නිර්මාණය වෙනවා. එතකොට ඒ කෙනාගේ පුද්ගල භවයේ ජාතිය නැතිනම් ඒ පුද්ගලයාගේ හට ගැනීම කියන දේ ඒක ඇතුලේ නිකම්ම නිර්මාණය වෙලා. ඒක ඇතුලේ නිකම්ම පවතින බවට ගිහිල්ලා තියෙනවා. දැන් ඒ ඉපදුණු කෙනාට අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ධර්මතා ටික. කියන්නේ ජාතිය තිබුණොත් එයාට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජරා මරණ ශෝක පරිදේව උපායාසයන් විඳින්න පුළුවන්. මොකද දැන් කෙනෙක් හම්බ වෙලා තියෙනවා
ඒ ඉන්න කෙනාට බාහිර ලෝකේ පවතින දේවල් හම්බ වෙනවා. ඒ පවතින දේවල් කෙරෙහි අපි හොඳයි කියලා අරගත්ත කාමාදී වශයෙන් පතිත වෙලා තියෙනවා. පතිත වෙච්ච දෙයට තණ්හාව තියෙනවා. ඒ තණ්හා කරන දේ විඳීමක් අනුව ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මේ තෘෂ්ණා සහගත ලෝකය නිර්මාණය වුණාට පස්සේ අපිට ඒ හැම තැනකම දුක කියන දේ උපදවන්න හේතුව, දුක කියන දේ විඳින්න හේතුව නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒ විදිහට දුක කියන දේ විඳින්න තියෙන හේතුව එතන නිර්මාණය වුණාට පස්සේ අපිට මිදීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක මෙතනින් මම නතර කරනවා කියන එකක් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙලින්ම පුද්ගලයා හදලම තමයි ඒක ආපස්ස බලලා තියෙන්නේ. ඒක හොඳ අරමුණක් කියන්න පුළුවන්, නරක අරමුණක් කියන්න පුළුවන්. හැම තැනකටම පොදු ලෙස මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙහි මේ හැම තැනකම පවතින මේ ප්‍රත්‍යවීම. ඒ කියන්නේ අපි මේ බොහෝ කාලයක් මේකට ගත්ත නිසා අපි කෙටියෙන් මේ කාරණා ටික කතා කළේ. එතකොට මේ වේදනාව තණ්හාවට ප්‍රත්‍යවීම, තණ්හාව උපාදානයට, උපාදානයේ භවයට, භවය ජාතියට කියන මේ ධර්මතා ටික. එතකොට ජාතිය ජරා මරණයන්ට කියන ප්‍රත්‍යවීම අර නව ආකාරයෙන්ම ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. එතකොට මේක ගලවන්න බැරි සංයෝගයක් විදිහට, ගලවන්න බැරි එකතුවක් විදිහට තමයි මෙතන පවතින්නේ. එතකොට මේ ගලවන්න බැරි එකතුවක් විදිහට මෙතන මේ පවතින මේ ක්‍රියාවලියේදී මේක අතීතයේ තුලත් අනාගතයේ තුලත් අපිට ප්‍රත්‍යවීම, එකිනෙකට මේ ප්‍රත්‍යවීම කියන දේ එක එක ප්‍රත්‍යක් ගන්න වෙන වෙනම නුවණක් පවත්වන්නට ඕනේ. එතකොට අන්න ඒ නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනකොට තමයි මේක තුල අපිට සම්මර්ෂණමය ඥානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මේ කාරණා ඔස්සේ අපි මාත්‍රිකා ඔස්සේ මේ විදිහට කතා කරගෙන ගියාට මේ එක එක කාරණාවක් පිළිබඳව ඔබට හිත තියන්න ගියොත් ඒකම විදර්ශනාවට භූමියක් විදිහට, එහෙම නැතිනම් ඒකම භාවනාවක් බවට අපිට හම්බ වෙනවා. ඒකම භාවනාවක් බවට හම්බ වෙනවා කියලා කියන්නේ ඒකම අපිට දුකෙන් මිදෙන්න අවශ්‍ය මානසිකාරයේ පිහිටවන්න. නැතිනම් විපස්සනා ඥානයකට පදනම සකස් කරලා දෙනවා. වීතිය මාර්ගය සකස් කරලා දෙනවා. ඒ නිසායි මේ කාරණා පිළිබඳව අපි තේරුම් ගන්න එකේ වටිනාකම තියෙන්නේ. එතකොට එක එක කාරණාවන්ට අපිට නුවණ තියන්න පුළුවන් කියලා කිව්වේ දැන් කෙනෙකුට ජාතිය නිසා ජරා මරණ හට ගන්නවා කියනකොට ජරා මරණය පිළිබඳ දන්නවා නම්, ජරා මරණ සමුදය දන්නවා නම්, ජරා මරණ නිරෝධය දන්නවා නම්, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා. එතකොට එයා ජරා මරණ පිළිබඳව දන්නවා. ජරා මරණය කියන්නේ මොකක්ද? එතකොට ඒ සත්වයන්ගේ පුද්ගල භාවය ඇති තැනක ඒ සත්වයන්ට දුක කියන දේ දිරීම, මරණය නිසා හටගන්න, ලෙඩවීම නිසා හටගන්න මේ දුක පිළිබඳව එයා දන්නවනම්, ඒ වගේම ජරා මරණ සමුදය පිළිබඳව දන්නවනම්, ඒ දුක ආවේ ජාතිය නිසායි. ජාතිය කියනකොට ඒ දුක ආවේ මේ පුද්ගල භවයේ කෙනකෙනාගේ හට ගැනීම නිසායි කියලා පෙනුනොත්, එතකොට එයා ජරා මරණ සමුදය පිළිබඳව දන්නවා. එතකොට ජාතිය නැති කළොත් ජරා මරණය නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ජාතිය නැති කරන්න, නැතිනම් ජරා මරණය නැති කරන්න තියෙන ප්‍රතිපදාව හැටියට එයාට පේනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. එතකොට මේ කාරණාව, ඒ කියන්නේ එකම ජරා මරණය කියන කාරණාව අරගෙන ජරා මරණය, ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් කියන කාරණා ටික ඔස්සේ සම්මර්ෂණය කරනකොට එයාට මේ පටිච්චසමුප්පාද සිද්ධිය ඇතුලේ චතුරාර්ය සත්‍ය මතුවෙලා දකින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්කම කියලා කියන්නේ එයා දන්නවා ජරා මරණ දුක පිළිබඳව. ජරා මරණ දුක හටගත්තේ ජාතිය ඇති තැනක. ඒතකොට ජාතිය කියනකොට එයා දන්නවා ජාතිය කොහොමද ආවේ කියලා. ජාතිය ආවේ කොහොමද කියලා පේනකොට අර අනිකුත් පටිච්චසමුප්පාද සිදුවීම අර එකිනෙකට ප්‍රත්‍ය වෙමින් ආපු සමුදේ පැත්තට ඇති සියලුම ධර්ම කොටාසේ දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක ආත්ම සංඥාවක් උපදෝගෙන ඒ ටික ස්කන්ධ ටික පුද්ගලයෙක් ලෙස අල්ලගත්ත කම නිසා කෙනකෙනාගේ ජාතිය ඒ සත්වනිකායන්ගේ හට ගැනීම කියන දේ දකින්න පුළුවන් වුණා. එතකොට
මනුස්සයන්ගේ මනුස්ස බව ඇති වෙනකොට, තිරිසන් සතුන්ගේ තිරිසන් බව ඇති වෙනකොට, ඒ දෙවියන්ගේ දේවනිකායන්ගේ හට ගැනීම තියෙනකොට, නොඑක ආකාරයට ඒ જાතියෙහි හට ගැනීම තියෙනවා නම් ඒ જાතිය තිබුණොත් තමයි යාට ජරා මරණ දුක ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ જાතිය මේ නැති කරන්න පුළුවන් දෙයක් කුමක් සඳහාද? ජරා මරණ නිරෝධය, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය ලැබෙනවා. ජාති නිසා නම් ජරා මරණ ආවේ. ජරා මරණ නිරෝධය කියන්නේ ජාති නිරෝධය නිසා ජරා මරණ නිරෝධය ලැබෙනවා කියලා දන්නවා. එතකොට මේ ප්‍රතිපදාව කුමක් සඳහාද? ජාති නිරෝධය සඳහා. එතකොට කීනා ಜಾති කියලා ಜಾති ක්ෂය වුණා කියලා ಜಾතිය දුරු කළා කියලා කියන්න අවශ්‍ය නම් ඒ ಜಾතිය දුරු වුණා කියලා කියන්න අවශ්‍ය ප්‍රතිපදාව බවට පත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දැක්කොත් ඒ ಜಾතිය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ಜಾතිය දුරු කරගන්නවා කියලා කියන්නේ ඒ සත්වපුද්ගලයන්ගේ හට ගැනීම කියන දේ ඒ සත්වනිකායන්ගේ පහළවීම කියන දේ නොහට ගන්න බවට පත් කරනවා කියන එක. එතකොට කෙනකෙනාගේ වයසට යෑමක්, කෙනකෙනාගේ අනුපූර්ව දි รา යෑමක් කියන දේ හමු වෙන්නේ නැතුව යනවා. එතකොට හමු වෙන්නේ නැති තැනක හැම වෙලාවකදීම අර ක්ලේශ භූමි සංඛ්‍යාත භූමිය තමයි ඔහුට නොහට ගන්න බවට ගිහිල්ලා තියෙන්නේ. ඒ ජාතිය කියන දේ නැති කළොත් තමයි ජරා මරණය කියන දේ නැති කරන්න පුළුවන් කියලා එයාට ඒ ධර්මයේ පිළිබඳව බැසගත්ත නුවණක් ඇති කරගෙන ඒක භාවනා ප්‍රතිපදාවට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එයා මග වඩන්නේ කුමක් සඳහාද? ජරා මරණ නිරෝධය. ජරා මරණය නිරුද්ධ කරන්න නම් එයාට ජාති නිරෝධය සාක්ෂාත් කරන්න වෙනවා. ජාති නිරෝධය සාක්ෂාත් කරන්න නම් ඒ සත්පුද්ගල භවයේ ජාතිය හටගත්ත විදිහ එයාට නොහට ගන්න බවට පත් කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකට ප්‍රතිපදාව විදිහට ලැබෙනකොට සම්මා දිට්ඨිය ලැබෙනවා. කුමක් පිළිබඳවද ඇත්ත ඇති හැටියට දකින්න ඕනේ. යම් ධර්මතා ටිකක ඇත්ත නොදන්නා කම නිසා නම් තණ්හා උපාදාන භව සකස් වෙලා ජාතිය සකස් වුනේ. අන්න ඒ තන වෙනස් කරොත් අවිද්‍යාව ඉඳලා වෙනස් කරගෙන එයාට මේ ධර්මයන්ගේ අනුත්පාද බව සකස් කරගෙන ආවොත් නොහට ගන්න බව ඇසුරු නොවන බව නිරෝධය කියන දේ සකස් කරගෙන ආවොත් එයාට පුළුවන්කම තියෙනවා දුක කියන දේ කෙලවර කරන්න. එහෙනම් එතන ජරා මරණය පිළිබඳව ජරා මරණ කියන කොටස අල්ලගෙන කෙනෙක් මග වඩන්න පටන් ගත්තොත් එයාට තියෙනවා ජරා මරණ දුක නිරුද්ධ කිරීම සඳහාද ජාතිය නැති කරන්න. ජාතිය නැති කරන්න නම් පෙනෙන දේ සමග මම ඉන්නකම නැති කරන්න යාට සිද්ධ වෙනවා. පෙනෙන දේ සමග පුද්ගලයෙක් බිහි වෙනකම තියෙනවා නම් කෙනකෙනාගේ හට ගැනීම තියෙනවා නම් ඒ හට ගැනීම ඇති කල්ලි පුද්ගලයාගේ ඇතිකම හම්බෙන කල්ලි ජරා මරණ දුකෙන් මිදීමක් ඇත්තේ නැහැ. ඒ නිසා ජීවත් වෙනකොටම තමයි ජාතිය නැති කරන්න පුළුවන්. ජාති නිරෝධය සඳහායි මේ ධර්මයේ කියනකොට ඒ ධර්මයේ ප්‍රතිඵලය මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එකටවත් එහෙම නැතිනම් මේ ජීවිතයේ ඉපදුණු හේතුන් ඉපදුණු කම නැති කළා කියන තැනටවත් නෙමෙයි නෙදෙන්න ඕනේ. කීනා ಜಾති කියලා යෙදෙන්නට අවශ්‍ය වෙන්නේ ಜಾතිය ක්ෂය වුණා කියන තැනින්. එතකොට මේ ಜಾතිය ගෙවලා දාලා ඉවරයි. ಜಾතිය නැවත ಜಾතියක් දැන් ඇත්තේ නැහැ. ಜಾතියක් කියන දෙයක් හටගන්නේ නැහැ. ක්ෂය වෙලා ඉවරයි. එතකොට ಜಾතිය ක්ෂය වෙලා ඉවරයි කියන තැන තමයි නිවන කීනා ಜಾති කියන තැන. එතකොට ಜಾතිය ක්ෂය වෙලා නම් ඒ ಜಾතිය මරණින් මත්තේ ಜಾති නිරෝධයක් නෙමෙයි කරලා තියෙන්නේ. මේ ජීවත් වෙනකොටම ಜಾති නිරෝධයක් සාක්ෂාත් කරලා තියෙනවා. එහෙනම් මේ ಜಾති නිරෝධයක් අපිට සාක්ෂාත් කරන්න තියෙන ජීවත් වෙනකොටම. ඒ ಜಾති නිරෝධය සාක්ෂාත් කරන්න නම් යම් කිසි හේතු ටිකක් ඇති කල්ලි නම් ಜಾතිය හැදුනේ. ඒ ಜಾතිය හැදුණු හේතු ටික අපිට නැති කරන්න වෙනවා. එතකොට අර පෙනෙන ඇහෙන විඳින ලෝකය තුල අපිට පුද්ගල බව නිර්මාණය කරලා දුන්නා නම් ඒ ධර්මයන් ඇති බවට ඇසුරු කරන කම තුල ඒ ඇති බවට ඇසුරු කරන කම නැති කරන්න ඕනේ. ඒ කියන්නේ භවය නැති කරන්න වෙනවා. භවය නැති කරන්න බෑ උපාදානයේ තියෙන උපාදානය නැති කරන්න වෙනවා. උපාදානය නැති කරන්න බෑ තණ්හාව තියෙනකන් තණ්හාව නැති කරන්න වෙනවා. තණ්හාව නැති කරන්න බෑ ලෝකේ වේදනාව අයිති වස්තු හම්බෙනවා නම්. එතකොට ඒ නිසා වේදනාවේ Nirodha සාක්ෂාත් කරන්න වෙනවා. වේදනාවේ Nirodha සාක්ෂාත් කරන්න බෑ ස්පර්ශය ඇති බවට හම්බෙනවා නම් ස්පර්ශය අපිට සාක්ෂාත් කරන්න වෙනවා. එතකොට ස්පර්ශ Nirodha සාක්ෂාත් කරනකොට අපිට ස්පර්ශය හම්බ වෙන්නේ නැති තත්වයටපත් කළොත් ඔන්න අපිට වේදනාව නොහට ගන්න බවටපත් වෙනවා. ඒ ටික කරන්න බෑ. නාම රූප ධර්මයන් නිසා සලායතන හැදෙනවා කියන කාරණාව තේරුම් අරගෙන
ඒ සලායතන නිරෝධය සඳහා මඟ නොවැඩුවොත් එහෙනම් සලායතන නිරෝධය සඳහා අරගෙන යන්නට වෙනවා. මේ එක අංගයකින් අපි අරගෙන බැලුවත් ජාතිය කියන තැනින්, භවය කියන තැනින්, උපාදානය කියන තැනින්, තණ්හාව කියන තැනින් මේ කොයි අංගයෙන් අරගෙන බැලුවත් අපිට ඒ ප්‍රත්‍යවීම නිසා දුක ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියට සහ පසුපසට කියන මේ දෙපැත්තටම ගිහිල්ලා පෙන්වලා දෙනකොට අපිට මේ පටිච්චසමුප්පාද ධර්මයේහි ඕනම අංගයක් අරගෙන බලනකොට මෙන්න මේ විදිහට දුක ඇති වෙලා තියෙනවා. මේක කළොත් දුක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ පරයය තමයි අපිට මතුවෙන්නට අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අභිසමය සංයුත්තේ තුල පටිච්චසමුප්පාදය විවිධ ආකාරයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ විවිධ පරයයන් ඔස්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ විවිධ පරයයන් ඔස්සේ ඒ කරන පැහැදිලි කිරීමත් එක්ක අපිට පේනවා සමහර වෙලාවට චක්කුංච පටිච්ච රූපී චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතකොට ඔන්න අවිජ්ජා පච්චය සංඛාරා ආදී පරයයන් නැතුව කෙලින්ම අතනින් තමයි පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්නේ. සමහර තැනක උපාදානීය කියන ධර්මතා ඒ කියන්නේ සංයෝජනීය ධර්මයන් විශේෂෙහි ආස්වාදය අනුව බලමින් වාසය කළොත් ඒ නිසා ආයතනයන්ගේ හට ගැනීම නාම රූපයන්ගේ හට ගැනීම වෙනවා. නාම රූපයන්ගේ හට ගැනීම තිබුණොත් සලආයතනයන්ගේ හට ගැනීම තියෙනවා. සලආයතනයන්ගේ හට ගැනීම තිබුණොත් එතන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක ඇති වෙනවා කියලා දේශනා කරන පරයයන් තියෙනවා. දැන් මේ හැම පරයයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව, පටිච්චසමුප්පාද සිදුවීම පිළිබඳව. එතකොට ඒ එක තැනක දේශනා කරලා තියෙන එක විවිධ කතාවක් නෙමෙයි, ව්‍යංජන නානත්වයක් තිබුණට ඒ ASCII අපි තේරුම් ගන්නට අවශ්‍ය අර්ථය ඒකාර්ථවත් බවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පෙන්වලා දීලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මය. මේ පටිච්චසමුප්පාද ධර්මය අපි තේරුම් ගන්නකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක නූපදවන විදිහට එක ධර්ම කොටාසයක් පිරිසිඳ දකින්න විදිහටත් අනෙක් ධර්ම කොටාසයේ තණ්හා උපාදාන භව කියන ධර්මයන් අනුත්පාදයට යන විදිහටත් දකින්නට ඕනේ. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාදයේ නිරෝධයක් තියෙනවා. එක නිරෝධයක් හටගෙන නිරුද්ධ වෙන ඒ සංකත ධර්මයන්ගේ නිරෝධය කියන දේ අවබෝධ කරනකොට තව පැත්තකින් අනුත්පාද නිරෝධයකට ක්ලේශ භූමිය අනුත්පාද නිරෝධයකටපත් වෙලා තියෙනවා. මේ දෙආකාර නිරෝධයකින් පටිච්චසමුප්පාදය කියන දේ ඇසුරු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ කතා කරන පරයය මේ කතා කරන දේ අපිට ඒ භාවනා ප්‍රතිපදාව ඇති කරගන්නට ඍජුවම බලපවත්වන ඍජුවම අවශ්‍ය වන කොට්ඨාසයක් ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් අපි කතා කරගෙන ආවේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම, සංස්කාරයේ විඥාණයට, විඥානයේ නාම රූපයට මේ නව ආකාරයකට ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රත්‍යවීම නව ආකාරයකට සිද්ධ වෙනවා වගේම මේ එකක් ගානේ නැවත නැවතත් පෙන්නනවා අතීතයේ තුලත් අතීතද්ධානම්පි. අතීත කාලයේ තුලත් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වුණා. මේ නව ආකාරයෙන් අතීතයේදීත් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වුණා. අනාගතද්ධානං. අනාගතයේ තුලත් අවිද්‍යාව තිබුණොත් සංස්කාරය උපදිනවා. අතීතයේ අවිද්‍යාව නිසාමයි සංස්කාරය ඉපදුනේ. අනාගතයේත් අවිද්‍යාව නිසා තමයි සංස්කාරය උපදින්නේ. මේ ප්‍රත්‍යවීම කියන දේ ඒ හැම තැනකටම පොදු දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට පච්චේ පරිග්‍රහේ පඤ්ඤා එකිනෙකට ඇති ප්‍රත්‍ය ධර්මතා පරිග්‍රහණය කරන එක එකට පවත්නා ප්‍රත්‍ය ධර්මතා පිළිබඳව මානසිකාරයේ පවත්වන එකට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. අවිද්‍යා හේතු සංඛාරා හේතු සමුප්පන්නා. අවිද්‍යාව කියන්නේ හේතුවක්, සංඛාරා හේතු සමුප්පන්නා. සංස්කාරය කියලා කියන්නේ හේතුව නිසා හටගත්ත ඵලය. උභෝපේතේ ධම්මා හේතු සමුප්පන්නාති පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං. අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ ධර්මය හේතු නිසා සකස් වන එකක්, හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් ලෙස ඒ ධර්මයන්ට අවශ්‍ය ප්‍රත්‍ය ධර්මතාවයන් පරිග්‍රහණය කරනවා නම් ආශ්‍රව නිසායි අවිද්‍යාව ඇති උනේ. සමහර විට නීවරණ නිසත් කියලා ඇතැම් පරයයකදී දේශනා කරනවා. නමුත්
ව්‍යංජන නානත්වයක් තිබුණාට අර්ථ වශයෙන් එකම අර්ථයකට යන්නේ. එතකොට ඒ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරය හටගත්තා කියනකොට මේ ධර්මතා දෙකම පච්චය සමුප්පන්න ධර්ම. ප්‍රත්‍ය නිසා තමයි මේ ධර්මතා දෙකම හටගෙන තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය ධර්මතා ටිකේ පැවැත්ම නැත්තම් අවිද්‍යාවට අවශ්‍ය ප්‍රත්‍යයන්ගේ ආශ්‍රවයන්ගේ පැවැත්ම නැත්තම් නීවරණයන්ගේ පැවැත්ම නැත්තම් අවිද්‍යාව නැති වෙලා යනවා. අවිද්‍යාව නැති වුණොත් සංස්කාරයට අවිද්‍යාවෙන් කරන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියන සංස්කාරයට පැවැත්ම නැති වෙනවා. සංස්කාරයට පැවැත්ම නැති වුණොත් විඥානයේ පැවැත්ම නැති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාව සංස්කාරය කියන මේ ධර්මයන්ගේ පැවැත්ම නැති වෙලා යනවා කියලා යාට මේ ප්‍රත්‍ය ධර්මතා ටිකේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන ධර්මයේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රත්‍ය පරිග්‍රහණය කරන ප්‍රඥාවට ප්‍රත්‍ය පිළිබඳව මානසිකාරය කරන නුවණට කියනවා පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං කියලා. එතකොට ඒ විදිහට අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්නා. අතීතයේදීත් අවිද්‍යාව හේතුවයි සංස්කාරයේ හේතු සමුප්පන්නයි. උභෝපේතේ ධම්මා හේතු සමුප්පන්නාති. මේ ධර්මතා දෙකම හේතුව නිසා හටගත්ත ධර්මයෝ කියලා ප්‍රත්‍ය පරිග්‍රහේ පඤ්ඤා ප්‍රත්‍ය අනුව මනෙහි කරන කම ධම්මට්ඨිති ඥානයි කියලා කියනවා. ඒ විදිහටම සංඛාරා හේතු විඥානං හේතු සමුප්පන්නං. සංස්කාරයේ හේතුවයි විඥානයේ හේතු සමුප්පන්නයි කියලා එයා පරිග්‍රහණය කරනවා. එතකොට ඒ පටිච්චසමුප්පාද ප්‍රත්‍ය නිරෝධයේ මේ දේ නිරුද්ධ වෙන බවත් ඒ ප්‍රත්‍ය හට ගැනීම නිසා මේ ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වූ බවටත් ඒ පච්චය පරිග්‍රහණය සිද්ධ කරනකොට අතීතයේ තුලත් එහෙමයි අනාගතයේ තුලත් එහෙමයි කියලා තුන් කාලයේ අනුවම දකිනවා. තුන් කාලයේ අනුව දකිනකොට එයාට මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය තුළම නුවණ ඇති වෙන එකට ධම්මට්ඨිති ඥානයයි කියලා කියනවා. මේ විදිහට හැම පටිච්චසමුප්පාද අංගයක් පිළිබඳවම එකින් එකට එක දුකයක් අරගෙන කාරණා දෙකක් අරගෙන පච්චේ පරිග්‍රහණය සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ අපි අර කතා කරපු විදිහට අපි දැනගත යුතුයි එකක් එකකට ප්‍රත්‍ය වෙමින් මේ පටිච්චසමුප්පාදය ගලාගෙන යන්නේ කොහොමද කියන කාරණාව. ඊට පස්සේ අවිජ්ජා පටිච්ච සංඛාරා පටිච්ච සමුප්පන්නා. අවිද්‍යාවට කියනවා පටිච්චය කියලා. ඒ වගේම සංඛාරයට කියනවා පටිච්ච සමුප්පන්නේ කියලා. අවිද්‍යාව කියන එක සංස්කාරයන් විසින් සකස් කර ඒ කියන්නේ අවිද්‍යාව කියන දේ සංස්කාරයන්ට හේතුව විදිහට පවත්වන දේ. එතකොට මේ හේතු විදිහට පවත්වන දේ නිසා මුලින් හටගෙන මුලින් පවතින දේ. ඒ නිසා අවිද්‍යාවට කියනවා පටිච්චය කියලා. සංස්කාරයට කියනවා පටිච්ච සමුප්පන්නය කියලා. එතකොට අවිද්‍යාව පටිච්චය වෙනකොට සංස්කාරයේ පටිච්ච සමුප්පන්නේ වෙනවා. උභෝපේතේ ධම්මා පටිච්ච සමුප්පන්නාති පච්චේ පරිග්‍රහේ පඤ්ඤා. මේ උභය ධර්මයේ මේ ධර්මතා දෙකම පටිච්ච සමුප්පන්න ධර්මයන් ලෙස පරිග්‍රහණය කරන ප්‍රඥාවට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. මේක අතීත අද්ධානම්පි අනාගතම්පි අද්ධානං අතීත අද්ධානයේ කෙරෙහිත් අතීතාන්තයේ කෙරෙහිත් අනාගතාන්තයේ කෙරෙහිත් කියන මේ අන්ත දෙකටම මේ කාරණාව අදාළව පරිග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංස්කාරයේ පටිච්චය වෙනවා. විඥාණය පටිච්ච සමුප්පන්නය වෙනවා. විඥාණය පටිච්චය වෙනවා. නාම රූපය පටිච්ච සමුප්පන්නය වෙනවා. නාම රූපය පටිච්චය වෙනවා. සලආයතන පටිච්ච සමුප්පන්නය වෙනවා. මේ විදිහට පටිච්චසමුප්පාදේ තියෙන සියලුම අංගය පටිච්ච සහ පටිච්ච සමුප්පන්න විදිහට සම්මර්ෂණය කරනකොට ඒ හැමතැනකම පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං. මේ ප්‍රත්‍ය පිළිබඳව මනසිකාරය කරනකොට ඒකට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. ඊට පස්සේ අවිජ්ජා පච්චයෝ සංඛාරා පච්චය සමුප්පන්නා. අවිද්‍යාව කියන එක ප්‍රත්‍යයයි සංස්කාරය කියන එක ප්‍රත්‍ය සමුප්පන්නයි. උභෝපේතා ධම්මා පච්චේ සමුප්පන්නාති පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං. මේ ධර්මතා දෙකම ප්‍රත්‍ය සමුප්පන්නයි කියලා දකින කමට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. මේක අතීතයේ අනුවත් අනාගතයේ අනුවත් එසේම අපි දත යුතු වෙනවා. ඒ
ප්‍රත්‍යයන්ට අනුව මේක බැස ගන්නකොට ඒ කියන්නේ අතීත අධධානය සහ අනාගත අධධානය කියන මේ තුන් කාලයටම මේ පටිච්චසමුප්පාදයේ පෙන්වන්නේ අතීතයේ තුල පැවති අතීතය ගැන මානසිකාරයේ පවත්වනවා නම් එතන ඇති ආශ්‍රව ධර්මතා ටික දුරු කරන්නටත් අනාගතය පිළිබඳව අපිට කාංකා ප්‍රනිධි තියනවා නම් ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ තියනවා නම් ඒ කාරණාව පිළිබඳව මානසිකාරයේ පවත්වන්නටත් ඒ වගේම පච්චුප්පන්න ධර්ම විශේෂෙහි ඒ නුවණ පවත්වන්නටත් මේ තුන් කාලය පිළිබඳවම පටිච්චසමුප්පාද ධර්මතාවය ප්‍රකට කොට දක්වනවා. අතීතයේ පිළිබඳවත් අනාගතයේ පිළිබඳවත් ඒ වගේම වර්තමානයේ පිළිබඳවත් කියන මේ තුන් කාලය පිළිබඳවම මේ ගෙනහැර දැක්වීම තුළ බලාපොරොත්තු වෙන්නේ අතීතයේ ඉඳලා පුද්ගලයෙක් පැමිණුණ නෙමෙයි වර්තමානයේ පුද්ගලයෙක් ඉඳලා අනාගතයට යනව නෙමෙයි කියන අනාත්ම ධර්මය වඩා ප්‍රකට කොට දැක්වීම සඳහා කරුණු පැහැදිලි කර දීමක් තමයි මේ ආකාරයට මේ තුන් කාලයක් මූලික කරගෙන පටිච්චසමුප්පාද ධර්මය පෙන්වා දෙන්නේ. එතකොට අතීතයේ අනුව ඒ කෙනා දකිනවා අවිද්‍යාව තිබුණොත් සංස්කාරය කියන දේ හටගත්තා කියලා. අතීතයේ හටගත් හැමදේමත් අවිද්‍යාව නිසායි සංස්කාරය හටගත්තේ. වර්තමානෙත් අවිද්‍යාව තිබුණොත් තමයි සංස්කාරය හටගන්නේ. අනාගතේටත් අවිද්‍යාව නිසාමයි සංස්කාරය හටගන්නේ කියලා එයාට ඒ තුන් කාලයේ පිළිබඳව නුවණ තියෙනකොට සත්වයක් අතීතයේ ඉඳලා වර්තමානයට ආවා වර්තමානයේ ඉන්න කෙනා අනාගතයට යනවා කියලා තුන් කාලයේ පිළිබඳව දැකීමක් ඇත්තේ නැහැ. තුන් කාලයේ පිළිබඳ දැකීමක් නැති වෙනකොට එයාට ඒ සත්පුද්ගල ප්‍රඥප්තිය ගොඩනගෙන්න තැනක් නැතුව යනවා. ඒකට අවශ්‍ය පදනම තමයි මේ තුන් කාලයකට මේ ධර්ම කාරණාව පෙන්වමින් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපිට වැදගත් වෙන ධර්ම කොටාශයක් විග්‍රහ වෙනවා. පුරිම කම්ම භවස්මින් මෝහෝ අවිජ්ජා ආයෝහනා සංඛාරා නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවෝ ඉමේ පංච ධම්මා පුරිම කම්ම භවස්මින් ඉද පටිසන්ධිපච්චය. පුරිම කම්ම භවස්මින් මෝහෝ අවිජ්ජා පූර්ව කර්ම භවය නිසා මෝහෝ අවිජ්ජා මෝහයට කියනවා අවිද්‍යාව කියලා. ඒ වගේම ආයෝහනා සංඛාරා ආයෝහණයට කියනවා සංස්කාරය කියලා. රැස් කර ගැනීමට කියනවා සංස්කාරය කියලා. නිකාන්ති තණ්හා තණ්හාව හඳුන්වනවා නිකාන්ති තණ්හාව කියලා. උපගමනං උපාදානං උපගමනය කිරීමට කියනවා උපාදානය කියලා. ඒ කියන්නේ උපගමනය කියලා කියන්නේ දෘಢව ග්‍රහණය කරගන්නවා කියන එක. එතකොට මේ දෘಢ ග්‍රහණය තමයි උපාදානය කියලා කියන්නේ දැඩි ලෙස අල්ල ගන්නවා කියන එක. චේතනා භවෝ එතනදී භවය කියලා කියන්නේ චේතනාව කියන එක ඇති බවට ගත්ත ඒ සකස් කරගත්ත චේතනාවට කියනවා චේතනා භවෝ කියලා. ඉමේ පංච ධම්මා පුරිම කම්ම භවස්මින් ඉද පටිසන්ධිපච්චය. මේ ධර්මතා පහ පුරිම කම්ම භවස්මින් ඉද පටිසන්ධිපච්චය පුරිම කර්ම పూర్ව කර්ම භවයට අයිති ඉද පටිසන්ධිපච්චය මේ භවයේ ප්‍රතිසන්දිය සකස් කරලා දෙන්න ප්‍රතිසන්දිය වශයෙන් ගෙනල්ලා දෙන්න. එතකොට මේ ධර්මතා පහ හේතුයි. එතකොට අවිද්‍යාව සංස්කාරය තණ්හාව උපාදානය සහ භවය කියන මේ කාරණාව. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මේ කාරණා පහ පුරිම කම්ම භවස්මින් పూర్ව කර්ම භවයේ ප්‍රත්‍යයන් විදිහට ඉද පටිසන්ධිපච්චා මේ භවයේ ප්‍රතිසන්දිය පහල කරලීමට හේතු වෙන කාරණාවන් හැටියට හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් අපි පටිච්චසමුප්පාදයේ පිළිබඳව කතා කරනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා කතා කළාට මේ අවිද්‍යාව සහ සංස්කාරය කියන කාරණා ටික ඇතුළත අපි දත යුතු ටිකක් තමයි මේ පටිච්චසමුප්පාදයේ මේ විග්‍රහ කොට දක්වන්නේ. පුරිම කම්ම භවස්මින් పూర్ව කර්ම භවයේ අනුව යන ධර්මතා ටිකක්. අවිද්‍යාව නිසා ඉපදුනා නෙමෙයි. සංස්කාරය නිසා උපදුනා නෙමෙයි. අවිද්‍යාවෙන් සංස්කරණයට ලක් කරගත්ත දෙයකට තණ්හා උපාදාන භව නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් විඥාණය කියන දේ බැස ගන්නට හේතුවක් උනේ. එතකොට ඉද පටිසන්ධිපච්චය කියනකොට මේ භවයේ ප්‍රතිසන්දිය හදලා දෙන්න ප්‍රතිසන්දියට ප්‍රත්‍ය කරලා දෙන්න හේතු වෙච්ච කාරණාව තමයි මේ කියන මෝහය එහෙම නැතිනම් අවිද්‍යාව කියන දේ
ඊට පස්සේ අවිද්‍යාවෙන් සංස්කරණය කරගත්ත කියන දේ. ඊට පස්සේ ඒ සංස්කරණය කරගත්ත අරමුණට තණ්හා උපාදාන සහ භවය සකස් කරගත්තා කියන ටික අනුව තමයි මේ භවයේ වශයෙන් මේ භවයට ප්‍රතිසන්දි පිණිස එන්න හේතුනේ. ඉද පටිසන්ධිපච්චය. එතකොට పూర్ව කර්ම භවයට අයිති ධර්මතා ටික හැටියට අපිට පටිච්චසමුප්පාද අංග 12 ඇතුලේ හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ. හැබැයි අවිද්‍යාව නිසා හෝ සංස්කාරය නිසා හෝ නෙමෙයි ඍජුවම විඥානය ප්‍රතිසන්දියක් පිණිස බැස ගන්න. එහෙම නැතිනම් ප්‍රතිසන්දිය පිණිස විඥානය පැමිණෙන්නේ නැතිනම් විඥාන ඨිතියක් බවට පත්වන්නේ. මොකද විඥානයේ අපි ව්‍යවහාරය අනුව ඔක්කාන්ති කියන වචනය අපිට දකින්න පුළුවන්. ඔක්කාන්ති කියන වචනය අපි ඒක විඥානයේ බැස ගන්නවා කියලා කතා කරනවා. සමහර විට පැමිණෙනවා කියලා කතා කරනවා. මේ ව්‍යවහාරයේ තුල සමහර විට කෙනෙක් ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. විඥානය එතකොට මේ භවයේ තිබිලා තව දෙයක් තව තැනකට යනවද එහෙනම් කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. ඇත්තටම දෙයක් තව තැනක තිබිලා තව තැනකට යනව නෙමෙයි. විඥානය ගමන් කරනව නෙමෙයි. එසේ අර්ථයක් ලබා ගැනීම සඳහා නෙමෙයි මේ විඥානය පිළිබඳව මේ කාරණාව කියන්නේ. එතකොට එහෙනම් විඥානය බැස ගන්නවා කියලා කියන්නේ විඥානය ප්‍රත්‍ය වෙනවා කියන තැනකින්. ඒ කියන්නේ මේ සංස්කාරයේ ප්‍රත්‍ය කරගෙන විඥානයේ පිහිටා සිටිනවා කියන අර්ථය ප්‍රකට කරනවා මිසක එහෙමත් නැතිව ඍජුවම විඥානයේ මෙතන තිබිලා තව තැනකට ගියා කියලා කියනව නෙමෙයි. දුර ඌද අරමුණු ගන්නා ඌ විඥානය ඒ ගන්න රූපාරම්මණයට අපි කියනවා විඥාන ඨිතියක් කියලා. එතකොට ඒ ආරම්මණයක් ගත්තට පස්සේ ඒ ගත්ත අරමුණ අනුව එයා භවය සහ ජාතිය සකස් කරගෙන මෙතන නැවත විඥාන සංතතිය පවතින්න බෑ නම් තව තැනකටපත් වෙනකොට අපි කියනවා මෙතනින් මැරිලා තව තැනක ඉපදුණා කියලා. හැබැයි මෙතනින් යමක් අතෙන්ට ගියේ නෑනේ. දැන් රුවන්වැලි සෑය අරමුණු කළා කියලා රුවන්වැලි සෑයට මෙතනින් යමක් ගියේ නෑනේ. ඒක හුදු මෙතන පහළ වුණ අරමුණක් විතරයි. හැබැයි මේ පැත්තේ හේතු ටික නැති වෙලා යනකොට නැවත මේ පැත්තේ චිත්තසංතතිය පවත්වන්න බෑ නම් අර අවසානගත අරමුණට අනුරූපව කර්ම නිමිති ගති නිමිති අසුරු කරගෙන ඒ මට්ටමක් විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දිය පිණිස යනවා. ප්‍රතිසන්දිය පිණිස යනවා කියලා කියන්නේ එතන පහළ වෙනවා කියන එක. එතන හට ගන්නවා, බැස ගන්නවා කියන එක. හැබැයි ඒකෙන් කියන්නේ මේ අරමුණ මෙතනින් අතෙන්ට ගියා කියන එක එහෙම නෙමෙයි. ඒ නිසා අපි විඥානයේ බැස ගන්නවා කියලා කිව්වා කියලා ඒක වර්ධවා වටහා ගැනීමකට පත් කරගන්නට එපා. එතකොට මූලික ලෙසම මෝහය සහ අවිද්‍යාව, මෝහය නැමැති අවිද්‍යාව. එතකොට මෝහෝ අවිජ්ජා. මෝහය නැමැති අවිද්‍යාව තමයි සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට මේ සංස්කාරය කියන එක පිළිබඳව හඳුන්වනවා ආයෝහනා සංඛාරා කියන අර්ථයෙන්. ආයෝහනා කියලා කියන්නේ ආයෝහනේ, එහෙමත් නැතිනම් රැස් කරගත්ත බව. ආයෝහන චේතනාව. රැස් කරගත්ත චේතනාව තමයි හැම වෙලාවකදීම කර්මය සකස් කරපු බව රැස් කරගත්ත චේතනාව කියන එක. ඒක තමයි හේතු වෙන්නේ කෙනෙකුට තණ්හා කරන්න පුළුවන් නිමිත්තක් හදලා දෙන්න. ඔබ අද රැස් කරගත්ත චේතනාව නැතිනම් සකස් කරගන්න බව අවිද්‍යාව නිසා මේ රැස් කරගන්න ඕනම චේතනාවකට මරණාසන්න මොහොතේදී තණ්හා උපාදාන භවට්ටි කියන ධර්මතා ටික ඇති කරගෙන ඔබට ප්‍රතිසන්දි විපාක විදිහට යන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම තැනකම තැවරිලා තියෙනවා. හැම තැනකම ගෑවිලා තියෙනවා. මොකද්ද? සසර දුක, ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම ඔය හැම නිමිත්තකම ගෑවිලා තියෙනවා. හැම නිමිත්තකම ගෑවිලා තියෙන නිසා තමයි ඒක ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම හදලා දෙන්නේ. ඒ නිසා අපිට කරන්න දෙයක් තියෙනවා මෙතනදී. ඒ කරන්න තියෙන දේ තමයි අර ප්‍රතිසන්දි වශයෙන් ඒකට බැස ගැනීමට පිහිටා සිටින්නේ නැති වෙන්නේ. එහෙනම් මේක පවත්වන්න වෙනවා. ඒ නිසා තමයි අවිද්‍යාව ඉඳලම නැති කරන්න ඕනේ කියලා කියන්නේ. දැන් අවිද්‍යාව ඉඳලා නැති කරන්න ඕනේ කියන තැනදී මේ කතා කරන්නේ පූර්ව කර්ම භවය කියලා ඒ ප්‍රතිසන්දි විඥානයක් බැස ගන්න හේතු වුණ ධර්මතා ටික. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ අවිද්‍යාවයත්වයේ අශේෂ විරාග නිරෝධෝ කියලා කිව්වා. අවිද්‍යාවේ නිර්වශේෂ විරාග නිරෝධය කිව්වයි කියලා අර පූර්ව ජීවිතයේ අවිද්‍යාව නැති කරන්න ඕනේ කියලා නෙමෙයි එතනදී අදහස් කරන්නේ. එතකොට මේ
ටික නිසා තමයි මෙතනට එන්න හේතු වුනේ කියලා මේ පෙන්නන එකෙන් එකම අදහස් කරන්නේ මේ සත්‍යයක් පුද්ගලයෙක් වෙන තැනක ඉඳලා මෙතෙන්ට ආව නෙමෙයි මේ විදිහට ඇති කරගත්ත අවිද්‍යාව නිසා ඇති කරගත්ත කර්ම රැස් කර ගැනීමකට තණ්හා කරලා උපාදාන වශයෙන් දැඩිව අල්ලගෙන ඒ නිසා භවය සකස් කරගෙන තමයි මේ ජාතිය නැතිනම් මේ ප්‍රතිසන්දි විඥානයක හට ගැනීම සිද්ධ වුනේ කියලා කියන්න අවශ්‍ය නිසා තමයි මේ පුරිම කම්ම භවස්මි මෝහෝ අවිජ්ජා කියන ධර්මතාව ටික පිළිබඳව හැඳින්වීම සිද්ධ කරන්නේ. එතකොට අපිට පටිච්චසමුප්පාද සිදුවීමේ අංග දෙකක් ගැන කතා කළාට ඒ අංග දෙක ගැන කතා කරනකොට අවිජ්ජා සංස්කාරය කියලා අපි කියනකොට අපි දැනගන්න ඕනේ එතන තියෙන්නේ අවිද්‍යාව සහ සංස්කාරය විතරක් නෙමෙයි අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ ඇතුලේ මෙන්න මේ තණ්හා උපාදාන භව කියන ටික නිසා ඒ ටික ඇති තැනකම තමයි මේ ජාතිය කියන දේ දක්වාම අපිට එන්න සිද්ධ වුණේ කියන කාරණාව පිළිබඳව අපි දැනගන්නට අවශ්‍යයි. ඒ ටික පිළිබඳව අපිට අවබෝධයක් තිබුණොත් තමයි සත්පුද්ගල භවයේ පැමිණීම ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා අපි මේ කාරණා ටික තවදුරටත් ඉදිරියේදී විස්තරාර්ථ සහිතව සාකච්ඡාවට භාජනය කරමු. අද දවසේදී හැම කෙනෙක්ම මේ සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාර ආදී සිද්ධ කරලා වටිනා කුසලයක් තමන්ගේ ජීවිතයට සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලොවගේ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීමටම මේ සියලු පින් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණසම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.